වස්සාන කාලෝ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ වස්සාන කාලයයි. මේ පුණ්‍යවන්ත කාලය තුළදී පින්වත් ඔබට ධර්ම අවබෝධය ලබා දීම උදෙසායි භාවනාව පිළිබඳ විශේෂ ධර්ම දේශනා මාලාව රූපවාහිනී කලන මිත්‍රා විදිහට පින්වත් ඔබ වෙත අපි ගෙන එන්නට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. එම දේශනා මාලාවේ 7 වන දේශනාවයි අද දිනේදී ශ්‍රද්ධා රූපවාහිනී පරිසරයේ සිට සජීව ලෙසින් මෙසේ ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. අද දිනේදී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අපගේ මැදිරියට වැඩම කොට වදාලා. උන්වහන්සේව ඊටමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා ධර්ම දේශනය සඳහා. සාදු සාදු සාදු. එසේනම් ධර්මදේශනය ආරම්භ කිරීමට පෙර ආතුව ඒ භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කොට අපගේ පින්වත් ස්වාමින් වහන්සේට දහත් වට්ටිය පිළිගන්නවා. අප ධර්මදේශනය ආරම්භ කරමු. නමෝ බුද්ධාය 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 නමෝ. මේ භාවනා පිළිබඳ සුවිශේෂී ධර්මදේශනා මාලාවේ අද දිනේ ධර්මදේශනාව පින්වත් ඔබ වෙත ගෙන එන්නට බැතිබර දායකත්වයේ දරන්නේ එක්සත් රාජධානියේ පදිංචි පින්වත් චින්තා විමලරත්න මහත්මිය විසින්. අද ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්වන්නේ සීලානුස්සති භාවනාව යන්නයි. එසේනම් පින්වත් ස්වාමීන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් යුතුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර වූ ශ්‍රී සත්‍යධර්මය දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. අපි මුලින්ම දරුවන් වන්දනා කරලා පංචශීලය සමාදන් වෙමු. කියන්න මාත් සමග සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං
ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු පංචශීලයේ සමාදන් වෙන්න මේ විදිහට කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසම හේතුපකාර වේවා සාදු 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 කියන මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ සීලය පිළිබඳව. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකීන්ට පිළිසරණ උදා කර දීම පිණිස ඔවුන්ගේ ජීවිත දුකින් මුදවා ගැනීම පිණිස ධර්මකාරණා දේශනා කළා. එතකොට මේ දේශනා කළ ධර්මයන් අතර උන්වහන්සේ පැහැදිලිවම පෙන්වලා දුන්න මේ සීලය ගැන. විශේෂයෙන් පින්වත්නි සංවර වීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා අපි ඉගෙන ගනිද්දී අපිට බෙහෙවින් තේරුම් ගන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම තමයි ප්‍රධාන ඉලක්කය, ප්‍රධාන කාරණය. ඒකට උපකාරී වීම පිණිස අපිට අපේ ජීවිතය කායික වශයෙන් සංවර කිරීමක් ගැන, දමනය කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ වගේම තමයි වචන අපේ වාචසික ක්‍රියා සංවර කිරීමක් ගැන, දමනය කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ වගේම තමයි මානසික ක්‍රියා දමනය කිරීමක්, සංවර කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි පැහැදිලිවම ඉගෙන ගන්නේ කාය සුචරිතය, වචී සුචරිතය,
මනෝ සුචරිතය කියන කාරණා. එතකොට පින්වත්නි ඒකෙදි බුදුරජාණන් වහන්සේ කාය සුචරිතයයි වචී සුචරිතයයි හැටියට අපිට පෙන්වලා දුන්නු කරුණ වලින් පැහැදිලිවම අපිට ඒක පෙනෙන්න තියෙන කාරණයක් තමයි සීලය. බුදුරජාණන් වහන්සේ කාය සුචරිතයේදී අපිට පෙන්වලා දුන්නා ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊළඟට සොරකමින් වැළකීම. ඊළඟට වැරදි කාම සේවනයෙන් වැළකීම. මෙන්න මේ කරුණු තුන ඍජුවම බුදුරජාණන් වහන්සේ අපිට දේශනාවලදී දේශනා කළා. මේක තමයි කාය සුචරිතය. එතකොට පින්වත්නි කාය දුස්චරිතය මොකද්ද? ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ යෙදීම. එතකොට ඔන්න කය මුල් කරගෙන අධර්මයේ හැසිරෙන විදිය. කය මුල් කරගෙන අපිට පව් රැස් වෙන, අකුසල් රැස් වෙන අපායගාමී ක්‍රියාවන් තමයි ඔය කාය දුස්චරිතය. හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වපු කරුණු තුන. දැන් අපි ඊළඟට වචී දුස්චරිතය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එතකොට ආන්ගේ අපි වචනේ මුල් කරගෙන කරන කතා බහ තමයි මේ කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඒ කොටස් හතර යම් කිසි කෙනෙක් අතින් කෙරෙනවා නම් ඒක දුස්චරිතය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එතකොට පින්වත්නි මුලින්ම අපි තේරුම් ගන්න ඕන දැන් අපේ ජීවිතයට මේ සීලයක් අවශ්‍ය වන්නේ ඇයි? දැන් අපි අද සීලය ගැන ඉගෙන ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා සීලානුස්සතිය දෙන්න කියලා. එතකොට පින්වත්නි අපි දැන් දන්න දවසේ ඉඳලා මේ බහතෝරන වයසේ ඉඳන් මේ අම්මලා තාත්තලා චූටි දරුවට අත් දෙක එකට එකතු කරලා බුදුන් වදින හැටි උගන්වනවා. ඊට පස්සේ පුතේ පන්සිල් ගන්න කියලා පන්සිල් පද 5 කියලා දෙනවා. පාසල් ගියාට පස්සේ අවුරුදු 13ක් තිස්සේ හැමදාම උදේට සිල් ගන්නවා. නමුත් මේ සීලය සමාදන් වීම පිළිබඳව නිසි අවබෝධයක් නැති නිසා ඒ සියලුම පිරිස ඒ අතරින් බහුතරය ඒ කියන දේ සමාදන් වෙලා වාසය කිරීමක් අපිට පේනෙන්න නැහැ. එහෙනම් අපිට තේරෙනවා මේ සිල් සමාදන් වීම වචන වලින් ප්‍රකාශ කළාට ඒක වුන් හිත තුලින් නිවැරදිව ග්‍රහණය කරලා තමන්ගේ යහපත ප්‍රයෝජනීය වෙනුවෙන් කරන්න ඕන දෙයක් කියලා එයාට ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද මේ වැඩසටහනේදී උත්සාහ කරන ඔබට හරියට මේ සීලය කියන්නේ මොකද්ද? සමහර සීලය කියලා කිව්වහම දැන් විශේෂයෙන් ගිහි ගෙදර ගත කරන ඔබට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පිළිහිටලා ඉන්න කිව්ව සීලයනේ පංචශීලය. එතකොට මේ පංචශීල පද පහ ගැන විශේෂයෙන් හරියාකාරයෙන් නිරවුල් බවක් අවබෝධයක් ඇති කරගන්න ඕන. බොහෝ දෙනෙකුට මේ සිල්පද පවා විවිධාකාර මතිමතාන්තර වලින් යුක්ත සමහර වෙලාවට ඒ කතා අහන්න ලැබිලා සිල්පද පටලවගෙන ඉන්නවා. ඉතින් අපිට අද අවශ්‍ය පැටලිල්ල මොකක්ද? ඒක නෙමෙයි. අපි අද හරියට ඉගෙන ගමු. එතකොට අපිට පුළුවනි දැන් මම කියවනේ මුලින්ම දන්න දවසකින් ඉඳන් සීලය ගැන කතා කළානේ. නමුත් පන්සිල් පද 5 කියන කාරණේ මුල් කරගෙන හදවතට තට්ටු කරලා ඇහුවොත් පන්සිල් පද 5 මාතින් ආරක්ෂා වෙනවද කියලා බොහෝ දෙනෙකුට ඒක නෑ. ඒකට හේතුව තවත් සමහරු ඉන්නවා මේ වෙනකොට පන්සිල් 5 රකින්නවා. සමා වෙන්න මේ වෙනකොට පන්සිල් පද 5 රකින්නවා. හැබැයි එයාලා දන්නේ එයාලා ගැතින් පන්සිල් පද 5 කොටස් කැඩෙනවා කියලා. ඒ නිසා ඒකත් අපි හරියට අධිකන ගනිමු. මේ ගත කරන හෝරාව තුල විශේෂයෙන් ඔබ මේක නිවැරදිවම ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙන්න. එතකොට මේ නිවැරදිව සීලය ඉගෙනගෙන ඒ සිල්පද රකින්න උත්සාහ ගන්න කෙනා ඇත්තටම සිල්පද රකින්න උත්සාහ ගන්නව නෙමෙයි. සිල්පද ඔස්සේ පෙන්වලා දුන්නු විදිහට තමන්ගේ කය රකින්න හදනවා. සිල්පද හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු කරුණ ඔස්සේ තමන්ගේ වචනේ රකින්න හදනවා. නේ? තමාගේ කය රැක ගන්න, වචනේ රැක ගන්න ආන්හිම උත්සාහ ගන්න කෙනා තමයි S2 පියාගෙන තමන්ගේ සීලය මානසිකාර කරන්නේ. සීලානුස්සතිය දෙන්නේ. එහෙම නැතුව සීලානුස්සතියක් යෙදුනට එහෙම නැතුව සීලානුස්සතිය යෙදුනට යම් කිසි කෙනෙක්
එයාට ඒක හිතට අවංකව මෙනෙහි කිරීමේ අවශ්‍යතාවය හැකියාව නැතු වෙනවා. ඒ වගේම එයාට හිත ඇතුලේ සීලානුස්සතිය මෙනෙහි කිරීමෙන් උපදින කුසලය ඒක භාවනාවක් නේ. ඒ භාවනාවෙන් උපදින කුසලෙ උපද්දව ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අපි හරියට ඉගෙන ගනිමු කොහොමද බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවක දේශනා කළ මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ සාලෙය්‍යක කියලා සූත්‍රයක් තියෙනවා. වේරංජක කියන සූත්‍රෙත් මේක සඳහන් වෙනවා. මේ පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ මල් සුවඳ විලවුන් දරන උදවිය අපි කැමති මේ අඹදරුවන් පෝෂණය කරන උදවිය. ඉතින් අපි කැමති මේ විදිහේ ගිහි ජීවිතයක් ගත කරන ගමන් හරි හම්බ කරගෙන ගේ දොර ඉඩ කඩම් වවන ගමන් මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න. එහෙම කියලා කියනවා. දැන් මේ විශේෂයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙන සමා වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ ඒ අය ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ මෙන්න මේක එයාලා අහන ප්‍රශ්නේ. සමහරු ජීවත් වෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ කරන කියන දේවල් කරලා මරුණට පස්සේ අපාය උපදිනවා. සතර අපාය උපදිනවා. අපි කියනනේ සමහරු වුණ අපාය යනවා. ඊට පස්සේ මෙයාලා අහනවා ඒකට හේතුව මොකද්ද? ඇයි එහෙම වුනේ? ඊළඟට අහනවා සමහරු මේ ජීවත් වෙලා ඉන්න කාලේ මේ මිය පරලෝ ගියාට පස්සේ දෙවියන් අතර උපදිනවා. සුගති උපදිනවා. ඇයි එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුව? මේ නිකන් ගිය දොර ඉඩ කඩන් වව ඉඳලා දරු මුණුපුර හදලා ගිහි ජීවිතයක් ගත කරන ගම සමහරු මෙරලා අපාය යනවා. සමහරු මෙරලා දෙවියන් අතර යනවා. මේකට හේතුව පහදන්න කිව්වා. අපිටත් වටිනවන්නේ. ඒක හරියට දැනගන්න ඉගෙන ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කරුණු කීපයක් සඳහන් වෙනවා. ඒකෙදි කියනවා අධර්මයේ හැසිරුණ නිසා වැරදි හැසිරීම නිසා ඒ අය මරණින් මත්තේ ගිහින් සතර අපාය උපදිනවා කියලා වදාළා. ධර්මයේ හැසිරීම නිසා යහපතේ හැසිරීම නිසා මරණින් මත්තේ දෙවියන් අතර උපදිලා ඉන්නවා කියලා වදාළා. ඔය කියපුදී අර පිරිසට තේරුන්නේ නැහැ. දැන් යහපත කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද? තේරුන්නේ නැහැ. අනේ ස්වාමීනි පැහැදිලි කරන්න කිව්වා. ඊට පස්සේ වදාලා හොඳට අහගන්න කිව්වා. මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය මුල් කරගෙන අධර්මයේ හැසිරෙන අයහපතේ හැසිරෙන වැරදි හැසිරීම් තුනක් තියෙනවා. වචනේ මුල් කරගෙන අධර්මයේ හැසිරෙන වැරදි හැසිරෙන ක්‍රම හතරක් තියෙනවා. සිත මුල් කරගෙන වැරදි හැසිරීම් අධර්මයේ හැසිරීම් තුනක් තියෙනවා. ඔක්කොම 10යි. මේ දේවල් වලින් යුක්ත වෙලා එතකොට කය මුල් කරගෙන වැරදි හැසිරීම් අධර්මයේ හැසිරීම් කියන මේ කරුණ වලින් ඒ කරුණ කර කර ඉඳලා ජීවිතය අවසන් වෙලා මරුණට පස්සේ කොහෙද යන්නේ කට්ටිය? සතර අපාය යනවා. ඊට පස්සේ කියනවා කය මුල් කරගෙන ධර්මයේ හැසිරিলা. වචනේ මුල් කරගෙන ධර්මයේ හැසිරিলা. මේ සිත මුල් කරගෙන ධර්මයේ හැසිරিলা. ඒකෙදි කියනවා කය මුල් කරගෙන ධර්මයේ හැසිරෙන ආකාර තුනක් තියෙනවා. වචනේ මුල් කරගෙන ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන ආකාර හතරක් තියෙනවා. සිත මුල් කරගෙන ධර්මයේ හැසිරෙන යහපතේ හැසිරෙන ආකාර තුනක් තියෙනවා. ඒ වගේ යුක්ත වෙච්ච නිසා මේ දේවල් කරපු නිසා මෙරලා ගිහින් දෙවියන් අතර උපන්නා. දැන් බලන්න ඔන්න හොඳම සාධකයක් අපිට මේ සාලෙය්‍යක සූත්‍රයෙන් කියලා දෙනවා. සතර අපාය යන්න හේතු වෙච්ච කාරණේ මොකක් කරලා මොකක් නිසා කොහොම වෙලාද? දෙවියන් අතරට යන්න හේතුනේ මොකක් කරලාද කොහොම කරලාද මොකක් නිසාද කියන එක පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කය මුල් කරගෙන වැරදි විදියට හැසිරුනේ? කොයි විදියටද කය මුල් කරගෙන අධර්මයේ හැසිරුනේ? ඔන්න දැන් අපිට වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාණඝාතය කිරීම නිසා සොරකම් කිරීම නිසා වැරදි කාම සේවනයේ යෙදුන නිසා අන්න කය මුල් කරගෙන වැරදි හැසිරීම අන්න කය මුල් කරගෙන අධර්මයේ හැසිරීම තේරුණා නේද? මේ දේවල් කර මේ ජීවිතේ ගෙවෙනකොට දන්නේම නැතුව කොහෙද යන්න පාර හදලා තියෙන්නේ? සතර අපාය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචනේ මුල් කරගෙන අධර්මයේ හැසිරෙන්නේ වැරදි හැසිරීම මොකද්ද? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එතකොට දැන් ඔන්න පරුස වචන දැන් අපි මේ බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා.
එතකොට අපි අතින් බොරු අපි ජීවත් වෙනකොට අපි අතින් බොරු කියනකොට ඊට පස්සේ කේලම් කියවෙනකොට සැරපරුස වචන කියවෙනකොට ඊළඟට වැඩකට නැති ප්‍රයෝජනයක් නැති හිස් ප්‍රලාප කියව ඉන්නකොට දන්නේම නැහැ වචනේ මුල් කරගෙන මොනවද කරලා තියෙන්නේ අධර්මී හැසිරීම වචනේ මුල් කරගෙන වැරදි හැසිරීම එතකොට යාට එකතු වෙන්නේ මොකද්ද පරලෝ යනකොට සතර අපායේ යන පාර කර්ම සකස් වෙන්නේ ඉතින් ඒක නම් මරුණාට පස්සේ අපායේ උපදිනවා ඊළඟ වචනේ මුල් මේ සිත මුල් කරගෙන එතනදී කියනවා මේ ද්වේෂය මේ ලෝභය ද්වේෂය මිත්‍යා දෘෂ්ටිය. දැන් මෙතනදී මම අද මේ දේශනාවේ මුල් තැන දෙන්නේ සීලයට අදාළ කොටස කියලා දෙන්න. තේරුණා නේද? ඒ නිසා දැන් ඒක මම කෙටියෙන් මතක් කළේ එතකොට ග්‍රහණය කරගන්න ලේසිනේ. මේ අය අහලා තියෙන ලෝභ, ද්වේෂ, මිත්‍යා දෘෂ්ටිය. මෝහ නෙමෙයි මෙතන මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඔන්න ඔය 10න් යුක්ත වෙලා තමයි අපාය යන්නේ. එතකොට ওই 10 කුසලේ ප්‍රාණඝාතයෙන් වැළකුණාම හොරකමින් වැළකුණාම වැරදි කාමසෙනින් වැළකුණාම එයා කොහෙද උපදින්නේ? එයාලා ඒ විදිහට ජීවිතය ගත කරපුවම මොකද වෙන්නේ? මරණින් මත්තේ ඒ විදිහට ජීවිතය ගත කරපු නිසා දෙවියන් අතර උපදිනවා. ඊළඟට බොරු කීමෙන් වැළකීලා, සත්‍ය කතා කරලා, කේලමින් වැළකීලා, පරස වචන කීමෙන් වැළකීලා, හිස් වචන කීමෙන් වැළකීලා කොහෙද උපදින්නේ? ඒ විදිහට ජීවිතය ගත කළාට පස්සේ දෙවියන් අතර. දැන් බලන්න කුඩා කාලේ මේක හරියට දරුවෙකුට පැහැදිලිව තේරුණොත් එයාට එයාගේ ජීවිත කාලෙම පරිස්සම් කරගන්න බැරිද? කොච්චර පුළුවන්ද? හැබැයි ඕක හැමදාම ගාතාවක් හැටියට සමාදන් වුණාට උවමනාවක් හැටියට එයාගේ ජීවිතේ එයාට දැනුන්නේ නැත්තම් එයාට රකින්න තියෙන්නේ ඇත්තටම තමන්ගේ කය. දැන් පන්සිල් රකින්නවා කියලා කියන්නේ දැන් කවුරු හරි දුන්න අණක් වගේනේ අපිට හිතෙන්නේ. ආපෝ ඒක කැඩුවොත් එimhe දැන් අපි පන්සිල් කඩන කෙනා දිහා දකින්නේ ආපෝ ඒක නිකන් නේද? හෙලා දකින්නවනේ ඒක නිකන් අර එයා අණක් කැඩුවා වගේනේ. ඇත්තටම මෙහෙමයි. සසර යන කවුරුත් මේ කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතයෙන් සමන්විතයි. ඒකනේ සතර අපායත් යන්නේ. සතර අපාය යන ගමනකනේ මේ හැමෝම ඉන්නේ. එතකොට මේක හිතාමතා හඳුනාගෙන දැනගෙන සංවර වීමක් තමයි අවශ්‍ය. ඒන්ගේ අවශ්‍යතාවය යම් කිසි කෙනෙකුට දැනුනොත් ප්‍රාණඝාතය කරන්න එපා කියන එක බුදුමුයින් වදාළ දෙයක් කියලා දැනගත්තට පස්සේ ඔන්න දැන් නම් ඕක තේරුම් අරගෙන පන්සිල් මේ කය සංවර කරගන්නවා. තව සුමානකින් මාසකින් මේ ආය කය අසංවර කරගනීද? එයාටම අවශ්‍යතාවයක් වමනාවක් හැටියට තේරිලා එයා මේකෙන් සංවර වෙන්න ඕනේ කියලා තීරණයක් ගත්තට පස්සේ ඒ මොහොතේ ඉඳලා සීලවන්ත කෙනෙක් වෙන්න බවට පත් වෙනවා. අරක වෙන්නේ අපි නිකන් සිල් සමාදන් වෙලා ඒකත් හොඳ වැඩක් කරන්නත් ඕනේ කියන අදහසින් නම් අපි ওই පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් ඕක වැරද්දක් වෙන වෙලාවට කරනවා. ආයෙ බණපදයක් හරි මොකක් හරි අහනකොට අර හිතට ඒක දහම් කාරණයක් හිතට වැදුනට පස්සේ ආයෙත් එහෙම නෑ මම පොයට එහෙම සිල් ගන්න ඕන. මම මේ පන්සිල් රකින්න ඕන කියලා ඔන්න ආයෙත් මගදී අදිෂ්ඨාන කරගන්නවා. ආයෙ සුමානියක් දෙකක් ආයෙ කත හැරෙනවා. හේතුව මොකද්ද? එයාට උවමනාව එයාට අවශ්‍ය නිසි ආකල්පය ඒ හිතේ ඇති වෙලා නැහැ. කොටිම කියනවනම් මේ සුළුෙන් හෝ අවබෝධයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ නිසා මුලින්ම සීලය ගැන කතා කිරීමේදී මේ සීල් රැකීම ගැන අපි ඒකේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕන. මොකක්ද අවශ්‍යතාවය? අපේ ජීවිතවල තියෙනවා කාගෙත් හැමදාම නොවිසඳුණු ප්‍රශ්නේ. මොකක් හරි දෙයක් නිසා අපි මානසිකව දුක් සෝසසුම් විඳ තැවි තැවි නෙමෙයිද දවස ගෙවන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්. දැන් අපි හිතමු මේ දැන් ඔන්න ව්‍යාපාර කරන කෙනාට ව්‍යාපාර කිරීම නිසා ඇතිවෙන අරබුද ප්‍රශ්න. එයාට තියෙනවා. දැන් අපිට හිතෙනවා මේ හොඳ වාහනක යනකොට හොඳ රැකියාවක් කරනකොට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා ඉන්නවා දැක්කහම අපි වගේ නෙමෙයිනේ. අර බලන්න. අපිට එහෙම හිතනවනේ. එයාගේ ශේෂ්ත්‍රය තුල එයා විඳින දුක අපිට තේරෙන්නේ නැහැ. එයාට හැබැයි මේ වෙලෙන්දෙක් විදිහට පාරේ අපි හිතමු වීදි වෙලෙන්දෙක් කියලා. එයා ඒ අවුවේ ඉඳගෙන කරන ඒ විදිහේ වෙලඳාමෙන් ඇති වෙන පීඩාව අර සැප වාහන යනකොට ඒ ප්‍රශ්නේ නැහැ. හැබැයි අරයට විඳවන්න වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ ගොවිතැන් කරන කෙනා එයාටත් එහෙමයි. හැමෝටම ජීවිතේ තම තමන් ගැන හොයනකොට තමන්ට මේ නොවිසඳුණු සෝකී කතන්දරයක් හැමදේම තියෙනවා. එක්ක කාගේ හරි වචනයක් නිසා ඇතිවෙච්ච
ශෝක වැළපීමක්. සමහරට බලාපොරොත්තු වෙච්ච දේ ඊට නොවීම නිසා ඇති වෙන ශෝක වැළපීමක්. දැන් මේ ලොකු පව් කරලා නෙමෙයි නේ. ගහ මරා ගන්න ගිහින් මේ මංකොල්ල කන්න ගිහින් නරක වැඩ. එහෙම නෙමෙයි. අර වගේ. නමුත් හිත හැම තිස්සෙම වේදනාවෙන්. නිතර හිත පිහිටා ඉන්නේ දුකේ. hina වෙනවා ගමන අභිමනය කරන මොහොතකට හරි ආයෙත් ඒ ටික ඉවරලා ආයෙ හිත ජීවිතේ පිහිටලා තියෙන්නේ ශෝක වැළපීම් දුක් දුම්නස් කියන එක මත. ඉතින් ඔන්න ඕකනේ ප්‍රශ්නේ අපිට. ඕක තමයි මේ මනුස්ස ලෝකේ ආපු කාටවත් තියෙන ප්‍රශ්නේ. එතකොට මේ තිරිසන් ලෝකේ ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නෙත් ඕක. නිරිසතුන්ට තියෙන ප්‍රශ්නෙත් ඕක. තේරෙනවද? පෙරේතයින්ට තිරිසනුන්ට දෙවියන් අතරට ගියත් අපිට දැන් අපි hina වෙලා සතුටින් ඉන්න මොහොතවල් තියෙනව නේද? ඕන උත්සවයකට හරි ගිහිල්ලා තමන්ගේ උත්සවයක්, තමන්ට තෑගි දෙන උත්සවයක් විනාඩි 10කට 15කට පොඩි සතුටක් සියල්ල අමතක වෙලා තියෙනවනේ. ඒ වගේ දෙවියන් අතරත් සම්පූර්ණයෙන්ම මේ ආයුෂ දින කාලේ කරපු පුණ්‍ය විපාකයක් හැටියට සතුටින් ඉන්න අවස්ථාව ලැබෙනවා. තේරෙනව නේද? නමුත් ඒ කොටස අවසන් වුණාම ආයෙත් පිහිටා ඉන්නේ දුකේ. එතකොට පින්වත්නි ඔන්න ඔය කාරණේ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා දුන්නේ. බොහෝම අමාරුවෙන් අවබෝධ කළේ මේ ධර්මය. සාරා සංකේ කල්ප ගණන් ගුණධර්ම පුරුදු කරලා අන්තිම ආත්ම භාවයේ කොච්චරනම් දුක් විඳද? දුෂ්කර ක්‍රියා කරලා අන්තිම මොහොතේ මාර්සේනාව ආවනේ මේක වළක්වන්න. එතකොට එහෙම කරලා අවබෝධ කළේ හැමෝම පිහිටා සිටින මේ දුක උන්වහන්සේගේ තිබ්බා. බෝසතාණන් වහන්සේගේ කාලේ එදා වෙසක් පුන් පොහෝ දින නිරංජනාවේ උන්වහන්සේ තේරුම් ගත්ත මේ සත්වයේ ජීවිතය තුළ තියෙන දුක කියන්නේ මොකද්ද? දැන් අපිට ඔන්න බස් එකක් එනකම් බලන් ඉන්නවා පාරේ නියමිත වෙලාවට බස් එක ආවේ නැහැ. එහෙම නැත්නම් ඉන්න බස් එක එකපාරටම නවත්ත ගන්න බැරුව ගියා දාලා අපිව. වේදනාවක් දැනෙනවනේ. ඒකත් දුකක් නේ. නමුත් අපි එකතු කරගෙන ඉන්න ඔන්න ඔය විදිහේ දුක් ගොන්නක් නේ. අපේ ජීවිතය අපි දුක කියලා ඒක රාශී කරගෙන ගොනු කරගෙන ඉන්නේ දුක කියලා ওই වගේ ප්‍රශ්න ගොඩක්. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ඉපදීම තමයි දුක කියන්නේ. වයසට යෑම තමයි දුක කියන්නේ. ලෙඩවීම තමයි දුක කියන්නේ. එතකොට මීට වඩා හාත්පසින්ම විනිවිද බොහෝසෙන් දුක් පීඩා ඇති කරන දුක් අන්න ඒවා. ඒවට යටතේ තියෙන මේ සුළු අවශේෂ දුක් පීඩා තමයි අනිත් ඒවා. නමුත් අපි යට වෙන්නේ අපි යට වෙලා වේදනාවෙන් බරිත වෙලා කෙන්දිරිකගා ජීවිතේ ගෙවන්නේ මොන වගේද? මේ සුළු කරුණු මුල් කරගෙන. පැහැදිලිද කියන එක? ඉතින් ඒ නිසා ඕන් ඔය කියන ප්‍රශ්نين අත මිදෙන්න අපිට අවශ්‍යයි. අවශ්‍යයිද නැද්ද? එහෙනම් අපේ ජීවිතෙත් දුකින් මුදවා ගන්නට දැන් අපි වෑයම් කළ යුතුයි. තමන්ගේ හදවතේ දුක තමන් විනිශ්චය කරන්න ඕන. දැන් හැමදාමත් බණ ඇහුවට ධර්ම දේශන ඇහුවට ඒක ග්‍රහණය කරගෙන තමාව ඒ ඉලක්කයට ගෙනියන්න තමාට හසුරවා ගන්න බෑ. තමන්ගේ ප්‍රශ්නේ තමන්ට වැටහෙන්නේ නැත්තම්. තේරෙනවද? ඒ නිසා මේ කවුරුත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රද්ධා නාලිකාව හරහා ලංකාවේ ලෝකයේ මේ වෙලාවේ නරඹන සියලු දෙනා කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතය ධර්මයේ තුලින් සුවපත් කරගන්න. ධර්මයේ තුලින් සුවපත් කරගන්න නම් ඒ කවුරුත් අඳුන ගන්න ඕන තමා තුල තියෙන තමන්ගේ පුද්ගලික ප්‍රශ්නේ. තමා තුල තියෙන තමන්ගේ පුද්ගලික ප්‍රශ්නේ අඳුනාගෙන ඒට විසඳුම තමා විසින්ම ලබාගත යුතුයි කියන ආකල්පයට ආවේ නැත්තම් ප්‍රශ්නේ තේරෙන්නේ නැත්තම් විසඳා ගන්නටත් ඕනේ කියලා හිතෙන්නේ නැත්තම් ඒ පිරිසට ධර්මයේ කිව්වට ඒක අනුගමනය කරાવીද? ඒ කෙනාට මොහොතකට හෝ සිහිපත් වේවිද? මම මා විසින් දැන් මේ ධර්මය අනුගමනය කළ යුතුයි කියලා. අනික ඒ කෙනාට මොහොතකටවත් වැටහෙවිද බුද්ධ ශාසනයක තියෙන වටිනාකම? ඒ ප්‍රශ්නයක් එයාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. අඳුනා ගන්න ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ශාසනයේ වටිනාකමකුත් නැහැ. ඊට පස්සේ මේ ධර්මයේ වටිනාකමකුත් නැහැ. Tamanට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ වටිනාකමක් දැනෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් අය කියනවා මේ ඉන්න තියෙන කාලේ, තරුණ කාලේ
ඔය පුළුවන් විදිහට මේ සැපෙන් ඉන්න නැතුව නිකන් මේ කියලා මේ සමාජයේ තරුණයන් අතර තියෙන අදහස මොකද? තමන්ගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නෙට මූණ දෙන දවසට මේ දිගප්පලලක් හිතා ගන්නත් බෑ. දුක් පීඩා වලින් බරිත වෙලා එතකොට වෙන්නේ සිහි විකල් වෙන එක. බොහෝ දිනෙකට සිහිය පිහිටන්නේ නැතුව දවස යවනවා ඔහේ යනවා. මොකක්ද උනේ තේරෙන්නේ නැහැ. එතකොට පින්වත්නි හොඳට කල්පනා කරගන්න. තමා තුල තියෙන තමාගේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ මොකක්ද දැන් අපි මේ වෙලාවේ කතා කළේ? තමා තුල තියෙන ප්‍රශ්නේ මොකද්ද? දුක් පීඩා. ඕක තමයි ප්‍රශ්නේ වෙන මොකුත් නැහැ. නැත්තම් ඉතින් අපි මෙහෙම ධර්ම ඉගෙන ගන්න ඉන්න ඕනේ අවශ්‍ය නැහැ. ඒව මෙව කරන්න ඕනේ නැහැ. පින්කම් කරන්න ඕනේ අපිට දුක් පීඩා නැත්තම්. අපිට අන්නේ ඒකේ පිහිටලා අපි ඉන්නේ. తాවකාලික නොයෙකුත් දේ නිසා අමතක වෙලා ඒක තුලණය වෙලා යනවා. මේ වෙනස් වෙලා යනවා. නමුත් අපි දුකේ පිහිටලා ඉන්නේ. ඒ නිසා පින්වත්නි තමා තුළට එබෙන්න පොඩි පොඩි කරුණු ආරම්භය සමාජයට උපස්ථාන පරක්කු වෙලා උපස්ථාන වැරදිලා ගිලා අපි අසනීප වුණාට පස්සේ සමහර වෙලාවට අපි කැමති කන්න කැමති කැම බීම තියෙනවා. එකින් එක මාරු වෙනවා වගේ දුක පිනිස අරමුණක් හැමතිස්සෙම එක එක අපේ ජීවිතේට එනවා. ඒක හඳුනා ගත්තා නම් ඒකට උත්තරේ මොකද්ද? ලොකු සල්ලි ගෝණියක් හම්බුනොත් ඔය ඔබේ හිතේ දැන් ඔබම විනිශ්චය කරන්න මේ වෙලාවේ ඔබේ හිතේ ඇති වෙන දුක් පීඩාවන් වලට උත්තරේ මේ හොඳට සල්ලි මිටියක් ලැබුණොත්ද? නෑනේ. ඊට පස්සේ ඔබට හොඳ රස්සාවක් ලැබුණොත්ද? හොඳ රස්සාවල් කරන අය සල්ලි මිටි තියන අයට ප්‍රශ්න නැද්ද? දැන් අපිට හිතෙන්නේ දොස්තරලා හොඳට ඉන්නවා කියලා එතනට ගියේ නැති හින්දානේ. ඒ ජීවිතය ගත කරනකොට තේරෙනවා එතනත් ප්‍රශ්න කියලා. හොඳ සල්ලිකාරයෙක් වෙලා නැති හින්දා හිතනවා එතන හරි, එතන විමුක්තිය තියෙනවා වගේ හිතෙන්නේ. එතනට ගියපුවම එතන ප්‍රශ්න. ඒ නිසා මේක ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන එක. මේ දුකට විසඳුම අපිට අවශ්‍ය නිසා අපිට ඒක විසඳා ගන්න කොනප්පටක් පේන්නේ නැති නිසා ඒක විසඳාගත්ත කෙනෙක් ගැන අහන්න ලැබුණා. කවුද ඒ? බුදුරජාණන් වහන්සේ. අපගේ බුදුරජාණන් වහන්සේ තමයි ඒ ප්‍රශ්නට විසඳුම හොයාගත්තේ. දැන් අපෙත් ප්‍රශ්නේ ඒක නම් අපිටත් වෙන විකල්ප වෙන විසඳුම් නැත්තම් ඒ ධර්මයේ පිහිට විතරයිනේ. හදවතට දුක දැනෙන වාරයක් පහසා හිතන්න මට පිහිට පිලිසරණ ධර්මයයි. පිහිට පිලිසරණ උපකාරයේ තථාගත ධර්මයයි. ආන්ගේ ආකල්පේ දැන් පුංචි දරුවා දුක් පීඩා නිසා අඬන්නේ වැළපෙන්නේ නැද්ද? පාසල් යන දරුවා අඬන්නේ වැළපෙන්නේ නැද්ද දුක් පීඩා නිසා? එයාට පවා පුතේ ඕකට තියෙන විසඳුම මේ විදිහට තමන් සංවර වීම. මේ විදිහට කරුණු කාරණා තේරුම් ගැනීම කියන අවබෝධය ආවට පස්සේ එයාට තුවමනාවක් ඇති වෙන ප්‍රශ්න එනකොට අඬනවා වෙනුවට ප්‍රශ්න වලට සැබෑවටම විසඳ ගන්න හිතන්න. ආන්ගේ උවමනාව තියෙන කෙනා මොකද දන්නවද කරන්නේ? ධර්මයට අහුම්කම් දෙනවා. තමන්ගේ දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුම ධර්මයෙන් නම් දැන් මොකද කරන්නේ? ධර්ම ඉගෙන ගන්න එපා. අද කාලේ බෞද්ධ කියන ගොඩාක් අය බුද්ධ ආගම දන්නේ නැහැ. මෙච්චර සුන්දර දහමක් දේශනා කරපු ධර්මය දන්නේ නැහැ. ඒ නිසා තැවෙනවා, ශෝක වෙනවා, වැළපෙනවා. දුකින් නිදහස් වෙන්න, කරදර ප්‍රශ්න අඩු වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි බුදුරජාණන් වහන්සේ එකින් එක කියලා දෙන්නේ. අන්න කය සංවර කරගන්න කිව්වා. කය සංවර කරගන්නේ දැන් මොකකටද මේ? කය සංවර කරගන්නේ ඇයි දැන්? මොකද්ද හේතුව? තමන් මේ විඳින දුකෙන් ගැලවෙන්න. එතකොට දැන් වචනේ සංවර කරගන්න හේතුව මොකද්ද? තමන්ගේ දුකෙන් ගැලවෙන්න. දැන් මේක ගැලවුම් කාර්යය ඒ ගලව ගන්න තියෙන දැන් කාටද? තමාටමයිනේ. එතකොට පින්වත්නි අපි හරියට ඉගෙන ගනිමු කොහොමද මේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ. අපි දැන් දැනට දන්න සත්තු මරන්නේ නැහැ කියන එක. ඊට පස්සේ අපි දන්නවා හොරකම් කරන්නේ ඒක අපිට අදහසක් තියෙනවා. නමුත් අද හරියටම සත්තු මරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද කියලා ඉගෙන ගනිමු. මොකද්ද? සත්තු මරනවා කියන්නේ මොකද්ද කියලා දැනගෙන සත්තු මැරීමෙන් වැළකීම කියන එක කතා කරමු නේ.
සත්ව මැරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පානාතිපාතී හෝති. කොහොමද මේ ප්‍රාණඝාතයෙන් යුක්ත වෙන්නේ? ලුද්දෝ. ඒ කියන්නේ ඔහු කෙනා නපුරුයි. ඒ කෙනා ඔහු නපුරු කෙනෙක්. ලුද්දෝ. ඊට පස්සේ ලෝහිතපානී. ඒ කියන්නේ ලේ තැවරුණු අත් ඇති කෙනෙක්. ඊළඟට හත පහතෝ. සතුන් කපා කොටා මැරීමේ යෙදී ඉන්නවා. ඊළඟ අදයාපන්නෝ. දයාවක් නැතිව ඉන්නවා. දැන් මම පාළියක කිව්වේ එහෙම තමයි පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔකට තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. මොකද්ද? දැන් ඔන්න මේක මතක තියාගන්න ඕන. ප්‍රාණඝාතය කියලා කියන්නේ ඒකේන නපුරු කෙනෙක්. හරිද? ලේ තවරුණු අත් ඇති කෙනෙක්. සතුන් කපා කොටා මැරීමේ ඉන්නවා. සත්වයන් කෙරෙහි දයාවක් නැතිව ඉන්නවා. ওই කරුණු කීපෙම එකතු කරලා තමයි ප්‍රාණඝාතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තව තැනක දේශනා කරනවා මේ දඬු මුගුරු අත ඇතිව, අවියායුධ අත ඇතිව. දැන් බලන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංචබායවේර සූත්‍රයේ. ප්‍රාණඝාතය කරනවා කියන එකේ තේරුම දැන් එයා තාම සතෙක් මරලා නැහැ. හැබැයි දඬු මුගුරු අර අපි කියන්නේ ස්ටෑන්ඩ් බයි. ඉනේ තියෙන පිස්තෝලේ. ඊට පස්සේ ඉනේ තියෙන පිහිය. මේ දොර මුල්ලේ තියෙන පොල්ල හංගලා. ඒ මොකටද? ප්‍රාණඝාතයෙන් වැළකීම පිණිස සැදී පැහැදී ඉන්නවද? ප්‍රාණඝාතය වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවද? ඒ පුද්ගලයා ප්‍රාණඝාතයෙන් වැළකුණ කෙනෙක්ද? හැබැයි සතෙක් මරලා නැහැ තාම. නමුත් එයාට කියන්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා. බෑනේ. එතකොට එයා දුක නිදහස් වීම පිණිස, සුගතියේ යෑම පිණිස, නිවන් දැකීම පිණිස වැඩපිළිවෙලට ඇවිත් නැහැ තාම. එයා ගාව ඒ අවශ්‍ය කරන දේවල් තියාගෙන ඉන්නේ පරිසරය හැදුන ගමන් කරන්න. ඒක තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. මොකක්ද? දඬු මුගුරු අත ඇතිව, අවියායුධ අත ඇතිව, සතුන් කපා කොටා මැරීමෙන්, සත්වයන් කෙරෙහි දයාවක් රහිතව වාසය කිරීමක් ඇද්ද? මෙන්න මේකට තමයි ප්‍රාණඝාතය කියන්නේ. තේරුණා නේද? එතකොට දැන් කල්පනා කරන්න දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට හිතෙනවා ඔබ දැන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට මම පැහැදිලි කරන්න වෙන් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට හොරකම. හොරකම් කරනවා කියලා කියන්නේ අනුන්ගේ සතු සම්පතක් ගමේ හරි වේවා, කැලේක හරි වේවා, පාර තොටේ වැටිලා හරි වේවා, Tamanට නොදුන් දෙයක්. මෙන්න ඔයාට. එහෙම නැත්නම් තව කෙනෙක් අතේ එවලා හරි මේක ඔයාට කියලා හරි Taman වෙනුවෙන් නොදුන් දෙයක් හොර හිතින් ගන්නවා නම් සොරකම. හරිද? ඊළඟට මේ වැරදි කාමසේවනය කොහොමද? අම්මා විසින් රකින්න, පියා විසින් ආරක්ෂා කරන, සහෝදරයා විසින් රකින්න, ඥාතීන් විසින් රකින්න, ධර්මයේ විසින් රකින්න, ස්වාමියෙක් සිටින අඩුමතරම විවාහය පිණිස මේ මුදුමාරු කරගෙන හරි එහෙම නැත්නම් givisගෙන හරි එබඳු ස්ත්‍රියක් ඉන්නවා නම් අම්මා එක්ක එයා ඒ කියන්නේ එතකොට එබඳු ස්ත්‍රියක් ඉන්නවා නම් ඔවුන්ගේ චරිතය කෙලෙසෙන හැටියට මේ කටයුතු කිරීම තමයි වැරදි කාමසේවනය. එතකොට මෙතන තමන් විසින් විවාහ වෙච්ච තමන්ගේ බිරිඳ ඇරෙන්න අනිත් ඔක්කොම නේද මේ කියන්නේ. එතකොට අම්මා විසින් රකින්නවා නම්, තාත්තා විසින් රකින්නවා නම්, දෙමාපියන් විසින් රකින්න කාන්තාවක් ඉන්නවා නම්, ස්වාමියෙක් සිටින, ඊට පස්සේ අඩුමතරම විවාහයක් පිණිස වෙන් වෙලා ඉන්න නේ, ගෝත්‍රයේ විසින් රකින්න, එහෙම නැත්නම් ධර්මයේ විසින් රකින්න යම් කාන්තාවක් ඇද්ද, ඇයගේ චරිතය කෙලෙසන ආකාරයෙන් හැසිරීම තමයි මෙතනදි කියන්නේ කාම මිත්‍යාචාරය. එතකොට ඔන්න ඕක තමයි මේ කරුණු තුන. කය මුල් කරගෙන වැරදි හැසිරෙන විදිය. කොහොමද? කය මුල් කරගෙන දඬු මුගුරු අත ඇතිව, අවියායුධ අත ඇතිව, සතුන් කපා කොටීම පිණිස ස්ටෑන්ඩ් බයි ඉන්නවා. සමහර විට ප්‍රාණඝාතයේ කෙරෙන වෙලාවල් තියෙනවා, කෙරෙන්නේ නමුත් සැදී පැහැදී ඉන්නවා. එවැනි විදිහට සමාදන් වෙලා ආයුෂ කාලේ ගෙවුනහම මොකද වෙන්නේ? ඒ විදිහට ගත කරන කෙනා සමහරට අර විදිහට අරගෙන මැරිලා ගිහින් මේ මරණකම සතෙක් මරන්නේ. හැබැයි සැදී පැහැදී ඉන්නවා. චේතනාව සකස් වෙන්නේ මොකේටද? ප්‍රාණඝාතන. අන්න යා ජීවිතය ගත කරන විදිහට කයෙන් අධර්මී හැසිරුණා, කයෙන් වැරදි විදිහට හැසිරුණා, එක්රස් කළා,
අපායට ගියා. ඊළඟට සොරකම හැමෝටම එක විදිහට හොරකම් කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපිට ඒ අදහස තියෙනවා නම් ඒක අපේ හිතෙන් ප්‍රතික්ෂේප කරලා නැත්තම් අපිට නිකන් හොරකම් කරන්න හිතෙන්නේ. හැබැයි මොකක් හරි තියෙනවා දැක්ක ගම සිතුවිල්ල එන්න පුළුවන් හිතට. සැදී පැහැදී ඒ කියන වැලකීම පිණිස තීරණයක් අරගෙන නැති කෙනා ඒ වෙලාවේ හිත ඇවිස්සෙන්න බැරිද? එහෙනම් එයා සොරකමෙන් වෙන්වීම පිණිස කටයුතු කරන කෙනෙක්ද? අන්න එයා ජීවිතය ගත කරන්නේ අර විදිහේ කල්පනාවකින් නිරේ යනවා. ඊළඟට වැඩිකාම සේවනයේ. ඒක නම් ඕලාරිකයි පැහැදිලිවම තේරෙනවා. විවාහ පිණිස තමන්ගේ ස්වාමියා බිරිඳ හැරෙන්න වෙනත් කෙනෙක් එක්ක වැරදි විදිහට හැසිරීම තමයි පැහැදිලිවම වැඩිකාම සේවනය. ඊළඟට බුදුරජාණන් දැන් ඔය ඔබට තේරෙනවද? කය මුල් කරගෙන මේ කය වැරදි විදිහට පාවිච්චි කරන ක්‍රම තුන. අපි කෙටියට ලේසියට සත්තු මැරීම, හොරකම් කිරීම, වැඩිකාම සේවනය කියලා මතක තියාගෙන ඉන්නවා. නමුත් ඒකේ අර්ථය අවබෝධ කරගෙන ඉන්න ඕන. දැන් මොකටද අපි මේක තේරුම් ගන්නේ? බැරි වෙලාවත් මේ කියන කරුණු තුنين මේ තුන් ආකාර විදිහට තමන්ගේ කය පරිහරණය කළොත් ජීවිත කාලේ මේ කියන එකෙන් බරපතල විදිහට සිල්පදයට හානි වෙලා නැති වෙන්න පුළුවන්. නම පළුදු වෙලා එයාගේ ජීවිතය ගත කරන විදිහට අපායට යන පාර හැදිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ බොරු කියන්නේ? බොරු කීම කියලා කියන්නේ ඔන්න සභාවක් මැද හරි ඥාතීන් මැද හරි පිරිස මැද්දේ එක් රැස් කරලා අහනවා මේ දැන් කෙලිම ඍජුවම අහනවා හා දැන් කියන්නේ ඔබ දන්නව නම් දන්නවා කියන්නේ නැත්තම් නෑ කියන්නේ. කෙලින්ම අහනවා. අහනකොට මොකද වෙන්නේ? මෙයා හොඳට හිතලා මතලා ඒකට විරුද්ධ දෙය කියනවා. එතකොට ඒක බොරුව. දැන් මේ සමහර අම්මලා අපෙන් ඇවිල්ලා අහනවා අනේ මට හදිස්සියෙ මෙහෙම කියවුණා මේ මගේ අතින් සිල්පදේ කැඩුනද දන්නේ නැහැ. ඕක හැමෝටමනේ ඕක තෝරා ගන්න බැරුව තාමනේ. එහෙම යොහුසුලුව හරි කලබලයට හරි බයට හරි කියවෙන එක සිල්පදේ කැඩෙන්නේ නැහැ. මේක හිතාමතා තේරුම් බේරුම් ඇතිව අර කියන එකට ප්‍රතිවිරුද්ධ උත්තරේ සැපයීම තමයි බොරු කීම කියන්නේ. දැන් අපි හදිස්සිය කියමු. දැන් ඒකත් තෝරගන්න ලේසියිනේ. දැන් ඔබ ඔන්න ගමනක් යනවා. ඔබට අවශ්‍යයි යන ගමන හංගන්න. ඔබට යන ගමන අනිත් කෙනා දැනගත්තට ගැටලුවක් නෑ. හිතන්න ස්වාමියා කියලා. එතකොට කොහෙද ගියේ? අපි කියමු අපි ගියා කොළඹ. එන බත්තර මුල්ලේ ගියා. යනකොට දැන් මෙහි දැන් Tamanට ඒක හංගන්න අදහසක් නැහැනේ. හැබැයි එකපාරටම කියනකොට අපිට කියවෙන කොට්ටාවේ ගියා කියලා. අනේ ඉතින් මගේ අතින් බොරුවක් වුණාද? බොරුවක් නෙමෙයිනේ. නමුත් එයාට ආයෙ කියත හැකි නෑ නෑ මං ගියේ මෙහි. හැබැයි වැරද්ද හංගන්න උවමනාව තියෙන කෙනා යන්නෙම ගමන හංගනේ. තේරෙනවද? බොරුව කරන කල්පනාව එයාට ඒ වෙනකොටම සැලසුම් සහගතයි. එතකොට එනකොටම දැන් කොහෙද ගියේ මේ වෙලාවේ? මං අසවල් දිහා ගියා, දුවලා ගෙදර ගියානේ. යාළුවෙක් ගෙදර ගියානේ. අන්න පැහැදිලි නේද බොරුව? එතකොට එයාට ඒ කියන කාරණේ සැඟවීමේ අවශ්‍යතාවයක් පැහැදිලිව තියෙනවා. අර කලබලයට හදිස්සියට වචන පැටලිලා කියවෙන එක බොරු නෙමෙයි. ඒ හින්දා ඒවා ගැන තැවෙන්න එපා. පැහැදිලිවම අහනකොට හිතාමතා කියන බොරුවට තමයි බොරුව කියලා කියන්නේ. ඊළඟට කේලාම් කියනවා. කොහොමද? මෙතනින් අහගෙන දැන් දෙතුන් දෙනෙක් කතා වෙනවා. යාළුවෝ 10 දෙනෙක් ඉන්න කණ්ඩායමේ 4-5 දෙනෙක් එකට එකතු වෙලා කතා කර ඉද්දි එතන නැති කෙනෙක් ගැන කියවෙනවා. එතන නැති කෙනෙක් ගැන විස්තරයක් කියවෙනකොට මෙහෙමයි ඇත්තද කියලා විස්තරය අහගෙන එතන කතා කරපු කට්ටිය නැති වෙලාවක අර අනිත් ගොඩට ගිහිල්ලා ඔහෙ දන්නේ හොඳට hina වෙලා වුණාට අසවලා මෙහෙම වාට කිව්වේ. අහනකොටම අපිට හිතෙන්නේ මොකද්ද? අපිට නම් මේ කතාව කියන මේ මොනස එහෙම කිව්වද? මේකට කාගෙන ඉඳලා. ඔකනි කියන එකට කෑවත් බොක්ක වෙනස් කියලා. එකටම ඉඳලා මෙයා එහෙම කිව්වද? නෑ මට විශ්වාස නැත්තේ මොකද මෙහෙමත් කිව්වා. ඒ අයගේ හිතවත්කමක් තිබ්බනම් ඒක තවදුරටත් තියෙයිද? තවදුරට විනාශ වෙයිද? රණ්ඩු සරවල ඇතිවෙන්නේ මොකද්ද වෙන්නේ? කේලම කියන්නේ ඒකට. තේරෙනවද? ඕක පටලවා ගන්න සමහරව අනිත් කෙනාට හොඳ කරන්න ඕනේනේ. ඉතින් එයාගේ අතින් විච්ච වැරද්ද අපි ඉතින් එයා හදා ගන්න ඕනට ඉතින් අපි යාට කිව්වේ. ඒක නිසා ගිහින් කිව්වේ. ඒ නිසා අපි ආයතනයේ මේ එයාලා කරන වැරදි ආයතනයට බලපානනේ. ඒ හින්දා අපි බොස්ට ගිහින් කිව්වේ. කියනවා.
ඒක ඉරිසියාවට කරන වැඩ. තේරෙන්නේ මේක ඉරිසියාවටයි උනේ කියලා. අනිත් ඒ විවිධ අකුසල් හිතේ ක්‍රියාත්මක වෙනවා. තේරුණා නේද? නමුත් පැහැදිලිවම මෙතන පිරිසයි අතන පිරිසයි අතරේ ගස්ඨණිය ඇති වෙන්න, අසමගිය ඇති වෙන්න වචන පාවිච්චි කිරීම තමයි කියලාම කියන්නේ. ඊළඟට පරුස වචන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? කර්කස, අනුන් අසතුටු කරන, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇති වෙන, සමාධිය නැති වෙන අරුබුද මේ වචනයක්ද අන්න පරුස වචන. මේ වරෙන් කිව්වත් ඇති. ඇයි සමහර වෙලාවට එකපාරටම අපි ගැස්සෙලා අපිට හිතට හරි නෑ. අපි කියන්නේ අනේ මගේ හිතට හරි නෑ යායි කරපු වැඩේ. ඇයි යාගේ හිත පෑරිලා. මෙන්න කර්කශයි. අනුන් අසතුටු කරන. ඒ වගේම අනුන් කෝප ගැන්වෙන. ක්‍රෝධය ඇති වෙන. සමාධිය නෑ. සමාධිය නෑ කියන්නේ හිත විසිරෙනවනේ ඊට පස්සේ. අරවා ගැන මතක් වෙවි අර මට මෙහෙම කිව්වා අය මෙහෙම කතා කළේ. එයා එහෙම කතා කරන්නේ නැතුවනේ ඉඳ තිබ්බේ. අනික යා මගේ මහත්තයා. නේ අනික බොස් වුණාත් ඉතින් එහෙම කතා කරන එක හරිද කියලා අරයාගේ හිත සම්පූර්ණයෙන් අවුල් වෙනවා ඒ සැර වචනෙට. ඒ සැර වචනෙට මොකද්ද කියන්නේ එහෙනම්? පරුස වචන. අපි අර ওই රස්තියාදුකාර මේ ළමයි ගාව තියෙන අර මහා නපුරු වචන ඒ කොටසට විතරනේ අපි පරුස වචන කියන්න පුරුදු වෙලා ඉන්නේ. අපිට කර්කසයි නම් යම් වචනයක්. තේරෙනවද? අපිට ඒක වේදනාව දෙනවා නම් ආන්ගේ වචනේ. දැන් මේකෙන් වැළකීම ගැන බුදුරජාණන් වහන්සේ ලස්සනට කියන මොකද්ද? පරුස වචනින් වැළකීම. එහෙනම් දැන් මේක නොකර කරන්න දෙයක්වත් එපයි එහෙනම්. කරන්න තියෙන එකේ පෙන්නනවා. ඊළඟ එක තමයි හිස් වචන කීම. ඒ කියන්නේ මේ සිද්ධ වෙච්ච නැති ඔය නිකන් කතන්දර දැන් ඔය රේඩියෝ නාලිකාවල තනිකරම තියෙන එකනේ. නිකං කතන්දර හද කියවනවා. අන්තිමට මොකද වෙන්නේ? මේ සමහර නම් hina වෙවි දවස ගෙවනවා. සමහර වෙලාවට අපිට එපා වුණාම සමහර කියවන මිනිස්සු අපි ගාවට අපෝ හරි වදේ කියන්නේ. Tamanටත් ප්‍රයෝජනයක් නැහැ. කියන මනුස්සයට ප්‍රයෝජනයකුත් නැහැ. මතක තියාගන්න කිසි වැදගත්කමකුත් නැහැ. අන්න ඒ වචනෙට කියන හිස් වචන කියලා. දැන් එතකොට පින්වත්නි ඔන්න ඔය කරුණු තුන මුල් කරගෙන අපේ ජීවිතේ අපි අතින් සිද්ධ වෙනවා මේ අපේ වචනේ අපේ කායික ක්‍රියයි දන්නේම නැතුව ওই විදිහට හැසිරෙන වෙලාව අවස්ථා එනවා. කොහොමද? දැන් අපි කෙටියෙන් කිව්වහම සත්තු මැරීම, ඊළඟට සොරකම් කිරීම, ඊළඟට වැරදිකාම සේවනය, ඊළඟට බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ? දැන් අපි මේක කතා කරන්නේ දැන් මොකද්ද අපේ අවශ්‍යතාවය? දැන් අපේ අවශ්‍යතාවය ඇයි මේ කතා කරන්නේ? දුකින් නිදහස් වෙන්න අවශ්‍යතාවය. දුකින් නිදහස් වෙන්න අවශ්‍යතාවය. මේක කරපුවම අපාය යනවා. මේ විදිහට ජීවිතය ගත කළාම අපාය යනවා. ආන් ඒකයි මේ ඉගෙන ගන්න. අනික මේ ජීවිතෙත් කොච්චර දුක් විඳිනවද? අර පංචභවීර සූත්‍රයේ කියන සත්තු මරණ කියන සත්තු මරණ හේතු කරගෙන මෙලොවදී බය වෛරය ඇති වෙනවා කියලා. දැන් හොරකම් කරනකොට පරලෝකෙහිම විපාක දෙන එක එහෙම් පිටින්ම මේ ජීවිතේ කොච්චර පපුව ගැහෙනවද හොරකමක් කරන්න ගියාම? වැරදිකාම සේවනේ. තමන්ගේ ස්වාමියා බිරිඳ ඉක්ම වෙන අනාචාරයේ හැසිරෙනකොට කොච්චරනම් එයාගේ හිතේ බය තැති ගැනීම ඇති වෙනවද? කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් ඒක කරන්න බෑ. දැන් අර වේලුද්වාර කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ පැහැදිලිව පෙන්වලා දෙනවා මේ තමාව උපමා කරලා වලකින්න කියලා. තමන් කැමතිද තමන්ගේ ස්වාමියා හරි බිරිඳත් එක්ක යම් කිසි කෙනෙක් වැරදි විදිහට හැසිරෙනවද? එතකොට ඒක අපිට දුකක්, ජීවිත කාලෙම අවුල් කරන දෙයක්, මහ පීඩාවක්. එහෙනම් තව කෙනෙක්ගේ පවුලකට ඒ වගේ දෙයක් වුණොත් තමාව උපමා කරලා ඒකෙන් වලකින්න කියනවා. තමන් කැමතිද මරණවට? තමන්ට පීඩාවටපත් වෙනවට? තමන්ට රිද්දනවට? එහෙනම් තව කෙනෙක් කැමති වේද? සතෙක්, සිව්පා සතෙක්, ඉගිලෙලා යන සතෙක් තමාව උපමා කරලා වලකින්න කියනවා. අපිට කවුරු හරි සැරෙන් අඩෝ මෙහෙවරින් හරි කියන්න ඒක අහන්න අපි කැමතිද? එහෙනම් අපි තව කෙනෙකුට කිව්වොත් මේක අහන්න කැමති වෙයිද? අන්න ඒ විදිහට තමාට උපමා කර කර බල වලකින්න කියනවා වේලුද්වාර සූත්‍රයේදී. එතකොට පින්වත්නි ප්‍රාණඝාතය කියන එක අපි පැහැදිලි කළා. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ කොහොමද? ඔන්න දඬු මුගුරු අත්හැරලා දානවා.
තේරුණානේ? දඬු මුගුරු අත්හැරලා දාන අවි ආයුධ අයින් කරලා දානවා. සතුන් මරන්න ලැජ්ජයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. දැන් මදුරුව මරන්නේ මදුරුව ඇවිල්ලා Tamanට කනකොට Tamanට වේදනයිනේ. එහෙන් පිටිම ගහලා මරනවනේ නැද සමාජයේ හැමෝම. එතකොට ඒ සතා කෙරෙහි මෛත්‍රියක් තිබිලාද? එහෙනම් අපිට අපි වගේ ලොකු සතෙක් ඇවිල්ලා අපිට කරදර කරොත් අපිට වඩා ලොකු සතෙක් ඇවිල්ලා අපිට කරදර කරොත් අපි කොච්චරනම් පණ බේර ගන්න දුවයිද? කොච්චර කෑ ගහයිද? එතකොට එහෙම නැත්නම් කවුරු හරි මිනිස්සෙක්ම ඇවිල්ලා අපිට හිරිහැර කරනවා. අපි කියන මේ මිනිස්සට කිසි කරුණාවක් මෛත්‍රියක් නැහැ. එහෙනම් ඒකම නේද පෙරලා අනිත් පැත්තට ප්‍රාණඝාතයේදී අපිට වෙලා තියෙන්නේ. එහෙනම් සතුන් කෙරෙහි දයාවෙන් ඉන්නවා. කොහොමද? අවියාවුද අත්හැරලා, දඬු මුගුරු අත්හැරලා සතුන් මරන්න ලැජ්ජයි. ඒ වගේම සත්‍යයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ආන කය මුල් කරගෙන කරන එක වැඩක්. තේරුණාද? අවියාවුද අත්හැරලා එහෙම ඊට පස්සේ හොරකමින් වැළකිනවා. කොහොමද? අනුන්ගේ දේවල් හොර හිතින් පැහැර ගන්නෑ. ඒ හිතවිල්ලම බැහැර කරනවා. දුන්නොත් විතරයි ගන්නෙ. නැත්තම් තියෙන විදිහකට ඉන්නවා. ආන් ඒ කල්පනාවේ තියෙන කෙනා ලොකු මුදල් පසුම්බියක් කවුරුත් නැති හුදකලා තැනක හම්බෙනවා. කවුරුත් දකීද දන්නේ හොරෙන් අරන් පැනලා දුවන්න ඕනේ කියලා හිතනවද? කෙනෙකුට මෛත්‍රියෙන් මේක එක පොලිසියට ගිහිලා දෙනවා. එතන ඉන්න හොරකම් කරන අය හොරකම් කරගත්තා වෙයි. ඊට පස්සේ එහෙම නැත්නම් මේ අසුප භූමියක වගේ නම් ඒ අදාළ කෙන ගෙනත් දෙන්නද අපිට එහෙම ඕන තරම් කට්ටිය හම්බෙනවා. එතකොට ඒ හොර හිත නැහැනේ. අනුන්ගේ සම්පත් නොදුන් දී අවශ්‍ය නැහැනේ. ඒ නිසා පින්වත්නි ඒක අතහැරලා සොරසිතින් කිසි දෙයක් ගන්නෑ. අන්න කය පාවිච්චි කරන විදිහ. ඊළඟට තමයි තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ ඉක්මවා වැරදි විදිහට හැසිරෙන්නේ. මේ ඉක්මවා වැරදි විදිහට හැසිරෙන්නේ. ආන් ඒක මේ කය පාවිච්චි කරන තව එක ක්‍රමයක්. අන්න කය මුල් කරගෙන නිවැරදිව හැසිරෙන විදිය. ඊළඟට වචනේ මුල් කරගෙන පිරිස මැද්දේ තමන්ගෙන් අර ඍජුව අහනකොට සිද්ධ විච්ච දෙයම කියනවා. නොසංගවා කියනවා. ඇත්තම කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා. අන්න බොරු කීමෙන් වැළකීම. වෙලාව නිසා මට දැන් කෙටියෙන් කියන්න වෙලා. ඊළඟට පරුස කේලාම් කීම. දැන් තව කෙනෙක් ගැන අපි මෙතන කතා වුණාට මේක ගිහින් එයාගේ කනේ තිබ්බහම මෙතන එයාගේ හිත රිදෙනවනම් හිත අවුල් වෙනවනම් අපිට එහෙම ඕන තරම් අහන්න හම්බෙනවා. අපි ඉන්නේ සසරේ යන පිරිසක් මැද්දේනේ. එතකොට එයාලා අතින් කේලම් කියන ගොඩේ අපිට කනට වැටෙනවා. හැබැයි අපි ඒක අහන් ගින් තව කෙනෙක්ගේ කනේ තියන්නේ. අපි හොඳ ෆිල්ටර් එකක් වෙනවා එතකොට. ඒ ඔක්කොම කපා හරිනවා අපි. අපි ගාවින් ඒක අහෝසි වෙලා යනවා. එක් ගින් තව කෙනෙක් ඔළුවේ දාන්න කල්පනා කරන්නේ. මෙතනින් අහගෙන එතන ගිහින් කියන්නේ තැන් දෙක අවුල් වෙන විදිහට. අවුල් වෙන දෙයක් නම් කට පියාන හිටියා. ඊට පස්සේ සමගිය ඇති වෙන්න, යහපත ඇති වෙන්න දේවල් කතා අනේ කට්ටිය කොච්චර හොඳද? තියෙන ජීවිතේ හොඳ පැත්ත විතරක් කතා කරනවා. ඒකට මොකද්ද කියන්නේ? කේලාම් කීමෙන් වැළකීම. දැන් කොච්චර මොනා කරත් එකිනෙකා අඩුපාඩු කතා කරොත් තව කෙනෙක් එක්ක හිත අමනාපකම ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. ඇයි අපිට බැරි ඒ අයගේ ජීවිතවල තියෙන හොඳ කොටස විතරක් කතා කරන්න? තව කෙනෙකුගේ ජීවිතයේ තියෙන වැරදි කොටස කතා කරන්න යෑම තුලින් අපි කොච්චර අහන් ඉන්න කෙනාටත් ඒ වෙලේ හරි අමාරු. කෙනෙක් වැරදි කියන්නේ යනකොට අහන් ඉන්න පුළුවන්ද? අපිට හිතන්න පුළුවන්ද අපිට තව කෙනෙකුට කියන්න හරි පීඩයිනේ ඒක. තව කෙනෙක්ගේ හොඳක් කිව්වොත් ඉරිසියාව තියෙන කෙනාට නම් ඒක කටුවන්නවා වගේ තව කෙනෙක්ගේ හොඳක් කියන එක. එහෙම නැත්නම් හොඳක් කියන එක අහන් ඉන්න ප්‍රියමනාපයි. තව කෙනෙකුගේ කුසලතා, දක්ෂතා අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ හින්දා කේලමින් වලකිනවා. ඔන්න ඊළඟට පරුස වචනෙන් අත්හරින එක. ඒක හරි වැදගත්. කොහොමද? පරුස වචනෙන් කීමෙන් වලකිනවා. කනට මිහිරි වචන කතා කරනවා. සෙනෙහස ඇති වෙන වචන කතා කරනවා. හෘදයාංගම වචන කතා කරනවා. බොහෝ ජනයා කැමති ප්‍රියමනාප වචන කතා කරනවා. පරුස වචන කීම කියන්නේ අරක. ඒකෙන් වැළකීම කියන්නේ එහෙනම් මේක. මොකද්ද? ප්‍රියමනාප වචන කතා කිරීම තමයි පරුස වචනින් වැළකීම කියන්නේ. අනිත් අය කාගෙත් හිතට දැන් අපිට උනත් එහෙමනේ. යහපත් විදියට මිත්‍රශීලීව සුහදව කෙනෙක් කතා කරොත් අපිට ඒකට ආස හිතෙන්නේ නැද්ද? ඒ කෙනාට බැඳිලා යන්න ඇලිලා යන්න නෙමෙයි. ප්‍රියයි නේද ඒක? ආන් ඒකට කියනවා
පරුස වචනින් වැළකීම. අරක පරුස වචන කීම මේක එකකින් වැළකීම. එහෙනම් අපිට සිද්ධ වෙනවා සිල් රකින්නවා නම් හෘදයාංගම වචන කතා කරන්න. අපිට සිද්ධ වෙනවා කනට මිහිරි වචන කතා කරන්න. අපිට සිද්ධ වෙනවා මේ බොහෝ ජනයාට ප්‍රියමනාප වචන කතා කරන්න. ඇයි? ඒක අපේ කුසලයේ වැඩෙන කාරණයක්. ඊළඟට තමයි හිස් වචන තේරුමක් නැති වචන නවත්තලා එක්ක නිහඬව ඉන්නවා. නැත්තම් මේ ජීවිතේට ප්‍රයෝජනවත් ධර්ම කාරණයක් සිහිපත් කරගන්නවා. එතකොට පින්වත්නි ඔන්න ඕක තමයි කය මුල් කරගෙන වැරදි විදිහත් වචනේ මුල් කරගෙන වැරදි විදිහත් කියන්නේ. ඕක දැන් මම පැහැදිලි කළා. කය මුල් කරගෙන හරි විදිහත් වචනේ මුල් කරගෙන නිවැරදි විදිහත්. ඕක පැහැදිලිවම සීලය. දැන් යම් කිසි කෙනෙකුට අවශ්‍යයි නම් තමන්ගේ ජීවිතය දුකි මුදවා ගන්න ඔන්න දැන් පරිස්සම් කරගන්නවා තමන්ගේ ශරීරය. ඔන්න දැන් පරිස්සම් කරගන්න තමන්ගේ වචනේ. තේරුණාද? එතකොට මේ කයයි වචනය පරිස්සම් කරගත්තට පස්සේ පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රාණඝාතයේ සිදුුනේ නැහැ. සොරකම සිදුුනේ නැහැ. වැරදි කාම සේවනයක් සිදුුනේ නැහැ. බොරු කීමක් සිදුුනේ නැහැ. නේ? බොරු සත්‍ය වචන කතා කළා. ඊළඟට එකිනෙකා බින්දෙන දේවල් කතා කළේ නැහැ. සමගිය ඇති වෙන දේවල් තමයි මම කතා කළේ. පරුස වචන නවත්තලා ප්‍රියමනාප වචන කතා කළා. හිස් වචන නැවැත්තුවා යහපත ඇති වෙන දේ කතා කළා. ආන් එහෙම කියලා මොකද උනේ? එයාට සිහි කරන්න පුළුවනි. සිහි කරනකොටම ප්‍රීතිය, ප්‍රමුදිත බව, සැහැල්ලුව ලෝකයාගෙන් සාහතික සම්මාන නොලැබුණට සීලවන්ත කෙනාට නිරාමිෂ සතුටක් විඳින්න බැයිද මෙනෙහි කරලා. ඒ නිසා පින්වත්නි සීලය ගැන අපි ඔහොම අධිගන ගත්තා. සීල් රැකීමේ අවශ්‍යතාවය කුමක්ද? දුකින් නිදහස් වීම. එහෙනම් මේ විදිහට කය සංවර කරගෙන කය හරි විදිහට ගත කරලා ජීවිත කාලයේ කය නිවැරදිව ගත කරලා වචනේ නිවැරදි විදිහට පාවිච්චි කරලා සාර්ථක වෙලා මරණින් මත්තේ සුගතිය යන්න පුළුවන්, මෙලොවදීම සංසිඳෙන්න පුළුවන්. අර නිසා ඇති වෙන අරබුද ඔක්කොම නවතිනවනේ. දැන් ඔන්න කාගේ හරි ජීවිතයක වැරදි කාම සේවනයක් යෙදුණා. ජීවිත කාලෙම අඩදමරනේ. ඔන්න බොරු කියනවා. ජීවිත කාලෙම රණ්ඩු සරුවල්නේ. කේලාංකිය කියන මුළු ගමට මේකෙන හරි වදයක් නේ. ඕකෙන් වැළකුණාම ඔබට හිතෙනවා දේව කරන කෙනා අනිත්යට වදයක් වුණාට යාට වදයක් නැහැ කියලා. ඉතින් හොරකමක් කරන්න ගියත් හොර ගමනක් ගියත් Taman යන්නේ බයෙන් සැකෙන්නේ. මෙලොවදීම දුක් විඳිනවනේ. ඉතින් ඒකෙන් අත මිදෙන්න තියෙන්නේ මේ ධර්මයේ තේරුම් අරගෙන Taman නිවැරදිව සාර්ථක වෙන එකයි. ඉතින් ඒ නිසා මේ සීලය ගැන කරුණු ස්වල්පයක් අපි සාකච්ඡා කළේ. ඒ නිසා මේ කවුරුත් සිල් සමාදන් වීම, සිල් ආරක්ෂා කිරීම කියන එකට මම අද ආදේශ කරන්න කැමති. කය සංවර කර ගැනීම, වචනේ සංවර කර ගැනීම. එතකොට තමන් සංවර වීම තුළ තමන්ගේ දුක් පීඩා අඩු වෙලා තමන් අරමුණු කරන නිවන ඒ ඉලක්කය කරා යෑමේ මාවත නිර්මාණය වෙනවා. අන්න එතකොට මේ අයගේ දරුවන්ට, වැඩිහිටියන්ට කාටත් තේරුම් ගන්න පුළුවන් මේක මගේම වමනාවක් හැටියට, මගේම අවශ්‍යතාවයක් හැටියට මා විසින් කළ යුතු දෙයක්. මාව සුවපත් කරගන්න. මෙලොවදීම සුවපත් වෙනවා, පරලෝකදී සුගති සම්පත් සැලසෙනවා. ඒ කාන්තේම අමාමානිය වෙන පිණිස උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේක මුල් කරගෙන කරන භාවනාව අපිට හෙට දවසේදී ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම තවත් ධර්ම කාරුණු ශ්‍රද්ධා නාලිකාව හරහා ඔබ නරඹනකොට ඔබට ඉගෙන ගන්න ලැබෙනවා සීලය සම්බන්ධයෙන් තව දේශනාවක්. සියල්ල ඒක රාශී කරගෙන අද අපි මේ කියපු මූලිකව අද මේ පවත්වපු දේශනාවෙන් යම් අදහසක් හිතට අරගෙන දුක් පීඩා වලින් ඈතර වීම පිණිස සීලවන්ත ජීවිතේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අනුස්සතියක් හැටියට කරන හැටි දැන් ඔබට තේරෙන්න ඇති. ඒක මෙනෙහි දැන් ඔහොම කෙනාට මේක සිහි කරද්දි මිහිරක් උපදින්නේ නේ. දුස්සීල කෙනාට අනුස්සතිය කළොත් මොකද වෙන්නේ? දැන් ඕක වැරදි විදිහට හිටපු කෙනා කල්පනා කරන කොහොමද මගේ සීලය? බුදුරජාණන් වහන්සේ අර එක තැනකදී දේශනා කරන මේක හොඳට නුවණින් විමසා බලන්න කියලා. සීලය නිවැරදි කරගන්න කැමති කෙනත් කල්පනා කරන්න ඕන. නමුත් වැරදිලා තියෙන්න පුළුවන්. කල්පනා කරනකොට මම බොරුවක් කිව්වද? මගේ අතින් කේලමක් කියවුණා. දැන් අනුස්සතිය යෙදෙනකොට උනා නම් එයාටම හිතට අප්සෙට්. හරි නෑ. එයා ඒක නිවැරදි කරගන්නවා. කියන එක තේරෙනවද? ඒ නිසා පින්වත්නි අනුස්සතිය යෙදෙන්න.
ඒ නිවැරදි වීමේ උවමනාව තියෙන කෙනාට තමයි අනුස්සතිය යෙදීමේ වාසිය තියෙන්නේ. මිහිර තියෙන්නේ. වැරදුනත් තැනක් ටක් ගාලා අහු වෙනවා. නිවැරදි වීමේ උවමනාව දුක් පීඩා වලින් ඈතර වීමේ උවමනාව නැති කෙනා අනේ මොන සිල්ද? ඔවම විපා වෙනවනේ. කවදාකවත් මේ වගේ අනුස්සති සීලානුස්සතිය වගේ දේවල් පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදි වෙන්න සුගතියේ යන්න කැමති, දුක් පීඩා දුරු කරගන්න කැමති ඔබ හෙට දවසේ සීලානුස්සති භාවනාව කියලා දෙනවා. ඉගෙනගෙන තමන්ගේ ජීවිතයේ කැඩපතකින් දකින්නාසේ තමා දෙසට එබී බල බල සතුටින් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් දවස ගෙවන්න. ඒ ගත කරන විදිහට බය වෙන්න එපා. මරුණොත් සුගතිය. තේරුණාද? මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව කියනවනේ. බය වෙන්න දෙයක් නැහැ. සැක කරන්න දෙයක් නැහැ. නිදහසේ S2 පියාගන්න පුළුවන් කාටත්. මහා රියානතරකින් වුණත්, ජලගැලීමකදී වුණත්, වයසට ගිහින් ලෙඩ ඇදේ වුණත් බය නැතුව S2 පියාගන්න පුළුවන්. තේරුණා නේද? ඇයි? ගත කරපු ජීවිතේ දෝෂ නැහැ. මුළු ගමම එකතුලා අනේ අපායට යාවා, අපායට ඵලයන් මේ කෙනා කිව්වට යනවද? දරුවෝ ටික වට වෙලා මොක කිව්වත් වැඩක් නැහැ. හැබැයි අර විදියට ගත කරලා දරුවෝයි සියලු දෙනා අනේ මෙයා දෙවියන් අතරට යන්න අනේ අපි ඕන ඉඩ කඩන් දෙන්නම් යනවද දෙවියන් අතරට? ඒ නිසා මේක තමන්ගේ උවමනාවක්, තමන්ගේ අවශ්‍යතාවයක්. තමන්ගේ හිතට දුක දැනෙනවා නම් එබිලා බලන්න ධර්මයේ පැත්තට. විසඳුම එතන. ඒ නිසා මේ හැම කෙනාටම මේ සීලානුස්සතිය ගත කරන්න, හොඳ සීලවන්ත පැවැත්මක් ඇති කරගන්න, මේ ඉගෙනගත ධර්මකාරණා අනුසාරයෙන් සුන්දර ජීවිතයක් ගොඩනගා ගන්න හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ දිවි රැකවරණය සැලසේවා. වහවහ උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතුපකාර වේවා. සාදු සාදු. අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ට ශ්‍රද්ධා නාලිකාව හරහා මේ විශේෂයෙන් වස්සාන කාලයේ මේ ආරම්භ කරන්නට යෙදුණු මේ අනුස්සති භාවනා වැඩපිළිවෙල ඒ සඳහා දායකත්වයෙන් දරපු පින්වතුන්ට අපි මේ රැස්විච්ච පින් අනුමෝදන් කරන්න ඕන. විශේෂයෙන් අපි අතරේ භාවනාවල් කීපයක් තමයි නිතර කතා වෙන්නේ. නමුත් මේ අනුස්සති භාවනා උවමනාව ඒ වෙනුවෙන් කැපවිච්ච කෙනාට මේ පාර විවෘතයි. දැන් මේ සීලානුස්සතිය වගේ දෙයක් කරන්න පුරුදු වුණාම හරි සතුටක් තියෙනවා. තමන් විහිං තමන් ආරක්ෂා සහිතයි කියලා අවබෝධ වෙනවා. තමන්ගේ උවමනාවෙන් තමන් තමාව රැකගෙන කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂයි. මේ ධහම සම්දිට්ඨිකයිනේ. මේ ජීවිතේම තේරුම් ගන්න පුළුවන්. ඔන්න එක තැන. තේරෙනව නේද? ඒ නිසා ඒ විදිහට උනන්දු වෙන්න මේ රැස්වෙච්ච සිළුම පුණ්‍ය ධර්මයන් එක්සත් රාජධානියේ පදිංචි පින්වත් චින්තා විමලරත්න මහත්මිය විසින් තමයි අද මේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. රැස්ුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් මුලින්ම ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ දිව්‍ය ආශයෙන් වරණින් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරන්ට මේ පින උපකාර වේවා කියලා සාදු කියනවා. රැස්ුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් චින්තා විමලරත්න මහත්මියගේ පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. මේ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ සහභාගී වූ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලොව සුවපත් වෙත්වා සපවත් වෙත්වා ඔවුන් වහවහ සංසාර දුකෙන් අත මිදෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම රැස්ුණා සියලු පුණ්‍ය ධර්මයන් චින්තා විමලරත්න මහත්මියටත් දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාට සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ පිණිස පරලොව සුගති සම්පත් සැලසීම පිණිස යහපත් විදිහට ජීවිතය ගත කිරීම පිණිස මේ රැස්ුණ සියලු පින් හේතුපකාර වේවා කියලා සාදු කියනවා. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම සිල් ගුණ දම් වඩන මහා සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක අනගාരിക පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියනවා. අද මේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් කටයුතු කරන මේ පින්වතුන් සියලු දෙනාටත් ඒ වගේම ඒ පින්වතුන්ගේ ඥාතීන් හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් ඒ වගේම ධර්ම දේශනාවට සහභාගී වූ පින්වතුන්ටත් විශේෂයෙන්
මාසික ධර්ම දේශනා මේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී අද මේ රූපවාහිනිය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කර හැමතත් මේ උතුම් ධර්ම කාරුණු අනුසාරයෙන් තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගෙන පරලෝක වශයෙන් යහපත සිත සාන්ති උදා කරගන්නත් මෙලොවදීම සැනසෙන්නත් මේ පින් හේතුපකාර වේවා. අද දිනේදී භාවනා පිළිබඳ විශේෂ දේශනාවක් පවත්වමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අපේ පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කටයුතු උන්වහන්සේට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දැන් තිබෙන්නේ අද දිනේදී සදහම් දේශනාව පැවැත්වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම. අප දැන් පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ සීලානුස්සති භාවනා පිළිබඳ අද්දිනේදී පැවැත් වූ දේශනාව නිමා කරමින් ඔබගේ නිවසින් සමුගෙන යන්නට අපට කාලය ඇවිත්. අද්දිනේදී මේ සදහම් දේශනාව ඔබ වෙත ගෙන එන්නට බැතිබර දායකත්වයේ දැරුවේ එක්සත් රාජධානියේ පදිංචි පින්වත් චින්තා විමලරත්න මහත්මිය විසින්. මේ ආකාරයෙන් පින්වත් ඔබටත් මේ දේශනා මාලාව සඳහා බැතිබර දායකත්වය එකතු කරන්නට පුළුවන්. 071 232 88 87 කියන දුරකථන අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි. එසේනම් අද්දිනේ දේශනාව නිමා කරමින් අපි සමුගෙන යනවා හෙට මුණ ගැහෙමු හවස 4ට භාවනා පිළිබඳ විශේෂ දේශනා මාලාවේ 8 වන දේශනාව සීලානුස්සති භාවනාව පුරුදු කරමු යන්නෙන් පැවැත්වෙන දේශනාව සමගින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අයං වස්සාන කාලෝ